මොනින් දැන් අපි පටන් ගමු ස්ටැටිස්ටික්ස් කියන සබ්ජෙක්ට් එක. ස්ටැටිස්ටික්ස් කියලා ගන්න ගොඩක් දත්ත සමග වැඩ කරන එකක්. දත්ත අපි එකතු කිරීම, දත්ත ඇනලයිස් කිරීම නැත්නම් විශ්ලේෂණය කිරීම, ඉන්ටර්ප්‍රීට් කරන එක. ඒ කියන්නේ අපිට ඕන විදිහට අපි ඒ කියන්නේ අපිට ඕන ඩේටා ටික ගන්නවා. ඒ කියන්නේ ඩේටා කලෙක්ෂන් එකෙන් ප්‍රසන්ට් කරන එක, ඉදිරිපත් කරන එක සහ කළමනාකරන එක, ඕගනයිස් කරන එක. ස්ටැටිස්ටික්ස් කියන එක අපි දෙකකට බෙදනවා කෑලි. එකක් ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස්. ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් පළවෙනි කෑලි පහේ මම කරනවා. ඒ කියන්නේ includes techniques of describing data in abbreviated fashion. ඒ කියන්නේ අපිට data sample එකක් තියෙනවා. ඒ sample එක ගැන අපේ නිගමන හේවත් අපේ කන්ක්ලූෂන් ගන්නවා. ඒ sample එක බලලා ඒ data in abbreviated fashion කියලා කියන්නේ ලොකු data sample එකක් තියෙනවා. අපි ඒක කටියට තේරෙන විදිහට simple summary එකක් අපි calculations වලින් හදාගෙන පෙන්නනවා. දෙවෙනි එක inferential statistics part 6 වලින් පස්සේ කරන්නේ. ඒක predictive statistics කියලා කියන්නේ ලොකු population එකක් තියෙනවා. ලොකු population එක ලොකු data bank එකක් තියෙනවා. ඊටසේ මේකෙන් අපිට ඔක්කොම ඒවා ඇනලයිස් කරන්න බෑ. ඇනලයිස් කරන්න ප්‍රැක්ටිකලි අමාරුයි. ඒකෙන්ද පොඩි limited number of observations. ඒකෙන් පොඩි කෑල්ලක් අරගෙන ඒක විශ්ලේෂණය කළා, ඒක ඇනලයිස් කළා අර ලොකු තියෙන මේ population එක ගැන idea එකක් ගන්න හදනවා. infer කරනවා කියන්නේ මේකේ වචනේ. ඒ කියන්නේ you use a small sample to guess එකක් ගන්න. ලොකු sample එකක් ගැන. තමයි inferential statistics කියලා කියන්නේ. ස්ටැටිස්ටික්ස් කරනවා නම් අනිවාර්යෙන් අපිට ස්කේල්ස් ඔෆ් මෙෂර්මන්ට් ගැන දැනගන්න ඕනේ. ස්කේල් ඔෆ් මෙෂර්මන්ට් මෙන්න මේ ඇක්‍රොනිම් එක මතක තියාගන්න ලේසි. මේ NOIA කියන එකෙන් හතරක් ගැන කියන්නේ. NOIA එක කියන්නේ nominal, ordinal, interval, ratio. nominal scale, ordinal scale, interval scale and the ratio scale. අපි ඉස්සෙල්ලාම කතා කරමු nominal scale එක ගැන. nominal scale එකේ තියෙන සමහර categories තියෙනවා. සමහර categories එකට එක මනින්න බෑ. එකට එක වෙනස්. කියන්නේ උදාහරණ ලෙස observations are arranged into color. මේවා independent, mutually exclusive. independent කියන්නේ ඒ කියන්නේ එක දෙකට ස්වාධීනයි. ඒ කියන්නේ black උයි white උයි දෙක වෙනස් ඒවා. mutually exclusive. mutually exclusive කියන්නේ දෙක අතර intersection එකක් නැහැ. ඒ කියන්නේ black කියන්නේ එක color එකක්, white කියන්නේ තව color එකක්. contain the least amount of information. Only math that you can do is equal to and unequal. ඒ කියන්නේ අපිට කවදාවත් කියන්න බෑ black white, male female, language ගත්තොත් සිංහල, ඉංග්ලිෂ් ඒ වගේ black කවදාවත් white වලට වඩා සංඛ්‍යාත්මක වශයෙන් වැඩි නෑ. කියන්නේ black වැඩි නෑ, white කියන්නේ වෙන එකක්, black කියන්නේ වෙන එකක්. අපිට මේ දෙක මනින්න බෑ. male උයි female උයි කියන්නේ වෙනම genders දෙකක්. අපිට කියන්න බෑ male is greater than female එහෙම කියලා. nominal කියලා කියන්නේ නමට පමණයි. නම විතරයි වෙනස්. අපි ordinal ගැන කතා කරමු. ordinal එකේ අපිට idea එකක් ගන්න පුළුවන් අඩුද වැඩිද කියලා. ඒත් අපිට මේ කියන මේ label එකෙන්ම සංඛ්‍යාත්මක වශයෙන් කියන්න බෑ. කොච්චර how much greater or how much less ද කියලා අපිට indicate කරන්න අමාරුයි. socio economic status කරමුකෝ. ඒ කියන්නේ මේ ආර්ථික තත්ත්වය. ඒක ගත්තොත් rich, poor, middle class එහෙම කියලා කියන්න පුළුවන්. ඒවා වෙනස් කියලා දන්නවා. තව අපි දන්නවා rich කියන එක poor වලට වඩා වැඩියෙන් සල්ලි තියෙන්නේ කියලා. ඒත් අපිට කවදාවත් කියන්න බෑ කොච්චර සල්ලි තියෙනවද කියලා. මේක deep ගියොත් එහෙම definition ගත්තොත් සමහර rich තියෙනවා. GDP එක මෙච්චරයි, දල මේ income එක මෙච්චරයි ඒ වගේ කියලා. ඒත් එහෙම කරන්නේ නැතුව නිකන් rich කියන rich poor කියන වචනේ පමණක් ගත්තොත් අපිට අඩුද වැඩිද කියලා කියන්න පුළුවන් වුණාට කොච්චර අඩු වැඩිද කියලා හරියටම specifically precisely කියන්න බෑ. disease severity එහෙමයි. highly severe, moderately severe, less severe. ඒක අඩුද වැඩිද කියලා කියන්න පුළුවන්. ඒ කොච්චරද කියලා හරියට මැනගන්න බෑ. interval උයි ratios කියන scale සංඛ්‍යා සමග මේ සම්බන්ධ ඒවා. මෙයාට ගොඩක් සංඛ්‍යා අදාළ වෙන්නේ නැහැ. labels විතරයි. අපි interval scale එක ගැන කතා කරමු. intervals between two successive points are equal. give info how much greater or less. මේකයි ratio scale එක අතර වෙනස මේ 0 කතාව තමයි. Celsius, Fahrenheit මේවා scales. ඒ කියන්නේ 1 to 2 මම මේක ගැන කියලා දෙනවා. intervals between two successive points are equal කියන එක 1 degree Celsius to 2 degrees Celsius උයි 2 degrees Celsius to 3 degrees Celsius අතර interval එක එකයි. ඒ කියන්නේ එකේ ඉඳන් 2යි, දෙකේ ඉඳන් 3යි. ඒකේ ඉඳන් මේක හොඳ ස්කේල් එකක් හැටියට ගන්න පුළුවන්.
එහෙනම් මෙතන තියෙන එක තමයි බිඳුව සෙල්සියස් කියන්නේ ඇබ්සලූට් 0 එකක් නෙවෙයි. ඒ කියන්නේ ඍණ 1, ඍණ 2, ඍණ 3 කියලා ගන්න පුළුවන්. මේක ෆැරන්හයිට්ුත් එහෙමයි. ෆැරන්හයිට්ුත් නෙගටිව් ගණන් වලට යනවා. නෙගටිව් 400 වගේ. එහෙම කළා ඇබ්සලූට් 0 වෙනකම්. එතකොට දැන් හිතන්න අපි මේකේ වැලියුස් දෙයක් ගන්නවා. සෙල්සියස් කරනකොට ඍණ 10 සෙල්සියස්. ඍණ 10 කියලා ගන්නවා. තව ධන 50 කියලා ගන්නවා. මේ දෙක අපිට අතර අනුපාතයක් කියන්න බෑ. ඒ කියන්නේ 50 බෙදීම ඍණ 10 ඍණ 50 ඒ වගේ අර හරි ඇබ්සලූට් 0 එකක් හෙවත් ට්‍රූ 0 එකක් නැතුව අනුපාතයක් කරන්න බැරි හින්දා මේකට අපි ඉන්ටර්වල් ස්කේල් කියලා කියනවා. මම තව උදාහරණයක් ගත්තා ෆැරන්හයිට් අපි ගමු දේහ උෂ්ණත්වය ධන 100 වගේනේ. ඊට පස්සේ ඇන්ටාර්ක්ටිකාවෙන් වගේ ඍණ 200 වගේ හම්බ වෙනවා. ඒකට මේ දෙක අනුපාත කරන්න බෑ. මොකද එකක් බිඳුවෙන් උඩ අනිත් එක බිඳුවෙන් පල්ලෙහා. මේක අනුපාතයක් කරන්න නම් ඇබ්සලූට් 0 එකක් තියෙන්න ඕනේ නෙගටිව් වැලියුස් නැතුව. ඒක තමයි අපි මේ රේෂියෝ ස්කේල් කියලා කියන්නේ. ට්‍රූ 0 එකක් තියෙනවා. highest level of measurement එකක් තියෙනවා. මේකේ හරියටම ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන් කොච්චර වැඩිද කොච්චර අඩුද කියලා කියන්නේ. උදාහරණ height, weight. මේවල බිඳුවෙන් පල්ලෙහාට යන්න බෑ. මේවල ඔක්කොම වැලියුස් ගත්තොත් අපි දන්නවා කිලෝග්‍රෑම් 20, කිලෝග්‍රෑම් 50. හරි 20යි 50යි අපි දන්නවා. 50 කියන්නේ 20 වගේ 2.5 ගුණයක් වැඩි. It's 2.5 times 20 kilograms. Kelvin scale උත් මෙහෙමයි. True 0 හෙවත් absolute 0 එකක් තියෙනවා. ඒකෙන් හින්දා මේකේ රේෂියෝ එකක් හැටියට අපිට මෙෂර් කරන්න පුළුවන්. මේකේ රේෂියෝ එකක් හැටියට අපිට ෆ්‍රැක්ෂන් එකක් හැටියට ගත්තත් ඒක ඇකියුරේට් නෑ ඉන්ටර්වල් ස්කේල් එකේ. එසේ වේරියබල් එක කොන්ස්ටන්ට් ගැන කතා කරනවා. වේරියබල් කියන්නේ විචල්්‍ය කියන්නේ anything that can be measured and observed to vary. ඒක වේරියබල් එක කොන්ස්ටන්ට් නෙවෙයි ඒක මෙෂර් කරනවා මේක වේරි වෙනවා. ඒ කියන්නේ විචල්්‍ය වෙනවා. වෙනස් වෙනවා. වෙනස් වෙන හින්දා අපි ඒකට වේරියබල් එකක් කියනවා. කොන්ස්ටන්ට් කියන්නේ නියතයක්. එක වැලියු එකක් විතරයි හැමතිස්සෙම තියෙන්නේ. එතකොට අපි වේරියබල් කියන එක බෙදනවා දෙකකට. ක්වොලිටේටිව්, නොමිනල්, ඕඩිනල්. අපි ඉස්සෙල්ලත් කිව්වා අර නොමිනල් ස්කේල්, ඕඩිනල් ස්කේල්. තව ක්වොන්ටිටේටිව්, ඉන්ටර්වල් රේෂියෝ. ක්වොලිටේටිව් කියලා කියන්නේ සංඛ්‍යා මගින් අපිට මේක එක්ස්ප්‍රෙස් කරන්න බෑ. ඒ ක්වොලිටේටිව් අපි ඉස්සෙල්ලත් කිව්වා සෝෂියෝ ඉකොනොමික් ස්ටේටස්. ඕඩිනල් එකට අපිට රිච්ද පුවර්ද කියලා කියන්න පුළුවන්, බියුටිෆුල්ද අග්ලිද කියලා කියන්න පුළුවන්. අපිට වචනෙන් විස්තර කරන්න පුළුවන්. වචනෙන් විස්තර කරන්න පුළුවන් වුණත් සංඛ්‍යා මගින් ඒ කියන්නේ මිනිහෙක් කොච්චර ලස්සනද, මිනිහෙක් කොච්චර කැතද කියලා වචනෙන් කිව්වට සංඛ්‍යා වලින් කියන්න අමාරුයි. ඒක නේද ක්වොලිටේටිව් කියලා කියනවා. උදාහරණයක් හිතන්න කොච්චර ටීචර් කෙනෙක් උගන්වන එක අපිට සංඛ්‍යා වලින් මෙෂර් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ස්කේල්ස් තියෙනවා. පුළුවන් වුණත් අපි වචනෙන් ඩිස්ක්‍රයිබ් කරොත් ඒකට කියනවා ක්වොලිටේටිව් කියලා. ඒකට good teaching, very good teaching. ඒ වගේ. ක්වොන්ටිටේටිව් එහෙම ක්වොන්ටිටේටිව් ඉන්ටර් රේෂියෝ මේවා සංඛ්‍යා මගින් පුළුවන්. height, weight නම් කිලෝග්‍රෑම් වලින් 50 kilograms, 60 kilograms, height නම් centimeters, inches. මේකේ අපි දෙකට ගන්න discrete උයි continuous උයි. discrete උත් කියන්නේ දැන් සංඛ්‍යා දැන් නම්බර් ලයින් එකක් ගත්තොත් සංඛ්‍යා රේඛාවක් ගත්තොත් ඔක්කොම පරාස ගොඩක් තියෙන දශම ස්ථාන එහෙම එක. discrete values කියන්නේ මේ නම්බර් ලයින් එකේ අපිට මේ විශ්වයේ තියෙන ඔක්කොම සංඛ්‍යා වලින් දශම ස්ථාන ඇතුළුව සමහර අගයන් විතරයි ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස number of students in the class. take a certain values කියලා කියන කවදාවත් අපි කියන්නේ ළමයි 2.5ක් ඉන්නවා. ළමයි 8.3ක් ඉන්නවා. ළමයි නම් whole number එකක් විතරයි. ඒ කියන්නේ 1 2 3 4 ඒ වගේ දශම ස්ථාන එන්න බෑ. ඒකට අපි කියනවා discrete data කියලා. continuous data කියලා කියන්නේ range එකක්, පරාසයක්. මම කියන විශ්වයේ තියෙන සංඛ්‍යා පරාසයක්. මේ පරාසයේ ඕනම අගයක් ගන්න පුළුවන්. weight කිව්වොත් අපිට ගොඩක් accurate බලන්න පුළුවන්. 25.2634 kilograms. height නම් 182.25. ඒ වගේ ඕනම අගයක් ගන්න පුළුවන් හින්දා අපි ඒකට කියනවා continuous කියලා. අනිත් එකට අපි කියනවා discrete. ඊට පස්සේ අපි කතා කරමු මොනවාද descriptive statistics කියන්නේ කියලා. මම පළවෙනි කැලේම define කරා descriptive statistics කියන්නේ අපිට නියත data set එකකින් අපේ data set එක විස්තර කරන්න, describe කරන්න අපි එක calculations, එක graphs යොදා ගන්නවා. ඒකේ summary එකක් ගන්න, ඒක වෙන කෙනෙක්ට තේරුම් කරන්න ලේසි කරන්න. අපි ඒක පළවෙනි මේක ගන්නේ distribution එක කියවත් ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද කියලා කියන එක. දැන් data ගත්තොත් data අපිට එක එක විදිහට ගන්න තියෙනවා. අපිට randomly හම්බ වෙනවා. අපිට surveys වලින් හම්බ වෙනවා. ඒත් මේ හම්බ වෙන data ටික
ස්කෝස් ටික අපි arrange කරොත් ආරෝහණට හරි අවරෝහණ පිළිවෙලට අපි ඒකට කියනවා distribution එක කියලා. in an order of magnitude විශාලත්වය අනුව අපි මේක arrange කරොත්. දැන් උදාහරණයක් ලෙස මේක ගත්තොත් මේක 25ට වඩා 18 අඩුයි, ඒකට වඩා 23 වැඩි. මේක ටිකක් random ටිකක් mix කරලා. දැන් මේක ගත්තොත් මේක පොඩි මේකේ ඉඳන් ලොකු එකට arrange කරලා තියෙනවා. මේකට අපි distribution එකක් කියලා කියනවා. ඊටසේ distribution එක කියන්නේ මොකක්ද කියලා අපි දැන් අපි දන්නේ හින්දා අපි බලමු methods of data presentation කියන්නේ මොකක්ද කියලා. data presentation frequency distribution charts කියලා තියෙනවා. මේවා මම ඔක්කොම පස්සේ එකින් එක describe කරනවා. line graph අක්ෂ දෙකක් තියලා අක්ෂ දෙකට අනුව මේක plot කරලා එක රේඛාවක් යනවා. pie chart රවුමක් බෙදනවා area එක අනුව. bar chart උස අනුව. histogram bar chart එකක්මයි ඒ gaps නැතුව continuous data වලට. frequency polygon ඒකත් histogram හා සම්බන්ධ. stem and leaf plot සංඛ්‍යාවක් ගත්තොත් සංඛ්‍යාවේ එක ස්ථානයයි ඒ කියන්නේ 10 තියෙන තැන ස්ථානයයි ඒකට අනුව stem එකයි leaf එකයි කියලා වගුවක් ගහලා arrange කරනවා. frequency distribution එක table එක කියන්නේ මෙන්න මේ වගේ උදාහරණයක් කියන්නේ. මේක උදාහරණය මම පස්සේ මේක හදන හැටි describe කරන්න. data අපි arrange කරනවා organize කරනවා class පන්ති හැවත් groups වලට කණ්ඩායම් වලට. එක එක පරාස අනුව අපි ඉස්සෙල්ලම කරන්නේ මේක තමයි steps ටික. අපි data range එකේ range එක හොයන පරාසය maximum එකයි minimum එකයි උපරිමයයි අවමයි අතර තියෙන range එක හොයනවා. ඒ range එකට අනුව තමයි අපි පන්ති වලට බෙදන්නේ. ඊට මේ range එක segments and classes or class intervals කියන කෑලි වලට අපි කඩනවා. මේ classes තියෙන ඒවා සාමාන්‍යයෙන් should be of equal size නැති ඒවත් මම දැකලා තිනවා. තව limits overlap වෙන්න බෑ. එනේ හිතන්නකෝ අපේ එකේ ඉඳන් 20ට data range එකක් තියෙනවා කියලා. එහෙනම් අපි class හදන්න ඕනේ එකේ ඉඳන් 5, 6 ඉඳන් 10. ඒ කියන්නේ එකේ ඉඳන් 5, 6 ඉඳන් 10, 11ට 15, 16ට 20. ඒ වගේ. class width කියන එක බැලුවොත් range කියන්නේ පරාසයයි අපිට ඕනේ පන්ති සංඛ්‍යාවයි. ඔක්කොම මෙයාවල size එක සමාන නම් අපි පරාසය පන්ති ප්‍රමාණයෙන් බෙදුවොත් එක පන්තියක තියෙන පළල එනවා width එක. එතකොට මෙන්න මේ තමයි terminology ඒවා වචන පටන් ගන්න. class intervals කියලා කියන්නේ range of values which define the width of each class. ඒ කියන්නේ එක පන්තියක තියෙන මේ සංඛ්‍යාවල පරාස ඔක්කොම මෙයා කරන සංඛ්‍යාව තමයි class interval එක කියලා කියන්නේ. උදාහරණයක් ලෙස 5 to 10. 5 to 10 is a class interval that shows the ranges of values 6, 7, 8, 9 වගේ. class limit කියලා කියන්නේ boundaries of each class. 5 to 10 කියලා තියෙනවනේ. 5 to 10 කියන එකේ upper class limit එක 10, lower class limit එක 5. open ended කියලා කියන්නේ සමහර වෙලාවට data set එක අපි දෙකේ අග ගත්තොත් එහෙම අපේ data set එකක් තියෙනවා එකේ ඉඳන් 20ට. ඊට පස්සේ 20ට තියෙන එකේ එකපාරට 22 කියලා value එකක් තියෙනවා. අපි එක class එකක් දානවා 22 to continuous කියලා. අපි දන්නවානේ මේ 20 වලින් උඩ තියෙන 22 විතරයි කියලා. අපි එක text 22 අප මේකක් දාන්නේ. අපේ 22 කියලානේ value එක තියෙන්නේ. ඒතර 20 වලින් උඩ ඔක්කොම values මේ open ended class එකට අවුක් වෙනවා. class frequency කියලා කියන්නේ එක පන්තියක තියෙන observation ප්‍රමාණය. 5 to 10 class interval එකේ ඒ කියන්නේ 6 කියලා එකක් තියෙනවා 7 කියලා දෙකක් තියෙනවා නම් frequency එක 3. මොකද ඒ පරාසය ඇතුලේ අපිට තියෙන observation ගාන 3යි. relative frequency කියලා තියෙන්නේ දැන් අපිට මුළු data set එකේම observation ගානක් තියෙනවානේ. එක class එකක තියෙන frequency එක අපි class frequency කියන්නේ මොකක්ද කියලා කලින් එකේ කතා කරා. එක class එකක තියෙන observation එකයි total observation එක අතර අනුපාතයක් බැලුවොත් තියෙන class frequency over total frequency. ඒකට අපි කියනවා relative frequency කියලා. cumulative frequency කියලා කියන්නේ අපි පිළිවෙලකටනේ class හදන්නේ 1 to 5, 6 to 10 ඒ වගේ. ඒ වගේ අර කලින් තිබ්බ class එකේ frequency එකත් එකතු කර කර යනවා. ඒක තමයි cumulative frequency කියලා කියන්නේ. මේක උදාහරණයක්. මේක distribution එක තාම හදලා නැහැ. මේ randomly හදලා තියෙන්නේ. ඊට පස්සේ මේක අපි ආරෝහණ පිළිවෙලට හැදුවා.
75 ඉඳන් 130. එතකොට මේක රේන්ජ් එක වුණ හැදුවා. 130 වැඩිම 75 අඩුම 55ක රේන්ජ් එක. අපිට පන්ති 6ක් අවශ්‍යයි. පන්ති 6ක් අවශ්‍ය හින්දා අපි මේ රේන්ජ් එක බෙදුවා පන්ති සංඛ්‍යාවෙන්. එතකොට එක ක්ලාස් එකක් 9.16ක විත්තයක් වගේ එන්නේ. අපි ඒක ආසන්න කරා 10ට. අපිට ලේසි වෙන්න. එතකොට 10යිනේ. දැන් මෙන්න මේක තමයි zoom out කරන්නම් ටිකක්. මේක තමයි අපිට තියෙන data set එක. ඒකට 75 තියෙනවා 75 75ට 84 එකක් හදනවා. 85ට 94 හදනවා. 95ට 104. ඒ වගේ 75ට 104 75 විතරයි තියෙන්නේ. එකක් කියලා දානවා. 85ට 94 85 තියෙනවා 90 තියෙනවා. දෙකක් තියෙන දෙකක් කියලා දානවා. අපි ඔහු මේක කළා total frequency එක 15ක් තියෙනවා. ඒ කියන්නේ මෙතන සංඛ්‍යා 15ක් තියෙනවා. ඒක total frequency එක. ඒකෙන් බෙදලා අපි frequency percentage එක හොයාගත්තා. මේක තව example එක frequency distribution table. මේ තියෙන data set එකක්. මේක ඉස්සෙල්ලා order එකට හදන්න ඕනේ. order එක හැදුවට පස්සේ මෙන්න අපු උත්තර ටික මම quickly නියම කරා. 10 ඉඳන් 19ට දැන් 18 විතරයි තියෙන්නේ. 1යි 20 ඉඳන් 29ට 4 දෙනෙක් ඉන්නවා. cumulative frequency කියලා කියන්නේ මේකේ හතරනේ frequency එක මේකට කලින් එකක් තියෙනවා. ඒ කියන්නේ 10 ඉඳන් 29ට cumulative කියන්නේ ඉංග්‍රීසියේ එකතු කිරීම කියලා. 1 5 දැන් මෙතන 3ක් ආපහු වැටෙනවා. 5ට 3ක් එකතු කරාම 8යි. 8ට 2ක් එකතු කරාම 10යි. මගේ රිලේෂන්ෂිප් එකක් කියන්නේ. එතකොට relative frequency කියන එක මෙයා කරා relative cumulative frequency කියන්නේ cumulative frequency අපි total එකෙන් බෙදුවම එන ගාන. 5 divided by 10 0.5 8 divided by 10 0.8. මේ frequency distribution table එක ගැන දැන් අපි වෙන methods ටිකකට යනවා. line graph කියලා කියන්නේ එතන dependent variable උයි independent variable කියලා එකක් තියෙනවා. ස්වාධීන විචල්‍යකුයි ස්වාධීන නොවන එකක්. මේක age කියන එක independent variable එක x එක. ඒ කියන්නේ age කියන එක vary වෙනවා වෙනම එකක් නැතුව. age එක මත බලපානවා blood pressure. Blood pressure depends on age. The y කියන එක dependent variable. Must have a title and a number. මේක blood pressure variation with age. ඒක අපි line එකක් හැටියට මෙහෙම graph එකක් ගන්නවා. pie chart එකක් අපි එකක තියෙන frequency හැටියට මේක areas බෙදනවා. romance කොච්චර එකේ circle එකේ තියෙන ගොඩක් ඡන්ද ප්‍රතිඵලවල අපි ගන්න. pie chart කොපමණ area එකක් මේක label එකකට අහු වෙලා තියෙනවද කියලා බලන්න. මේක percentage එකක් අනුව මේක කඩලා තියෙනවා. bar chart එකක් අපි continuous data වලට ගන්න නැහැ. මොකද spaces තියෙනවා bars වලට. කියන්නේ discrete variables වලට තමයි ගන්න. ඒ කියන්නේ හරි values තියෙන දශම ස්ථාන වලට ගොඩක් ගන්න. Length of the bars is proportional to the value that they represent. මේක vertically පුළුවන් horizontally පුළුවන්. මේක vertically දාන්න පුළුවන් මේක අනිත් පැත්තට horizontally දාන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තියෙන්නේ එක කම්පැනි එකකින් විකුණපු කාස් ගන්න ජනවාරි වලට. BMW, Toyota, Honda මේ විතර බෙදලා තියෙනවා. ඒකේ උස මේ අක්ෂෙන් මේවා කරලා තියෙනවා. එක මේවද. ස්ටොක් බාර් chart එකක් කියන්නේ ගොඩක් මේකක් දැකලා තියෙනවා මේ ගොඩක් වෙලාවට ඔක්කොම 100 වෙනවා නම් percentage එකක් හැටියට. මේක ලංකාවේ ජාතීන් අනුව ethnicity එක මේක ඔක්කොම 100% වෙන්න ඕනේ. ඒ 100% වෙන්නේ කොහොමද කියලා පෙන්නනවා. එහෙම කළා. ඒක වැඩිම සිංහල 180ක් 180 මේ 110 කියන එක 80 ධන 10 90 190ක් cumulative වගේ වෙන්න වෙලා තියෙනවා. ඊට මුස්ලිම් කට්ටිය 5ක්. මෙතන 95 ඊට අනිත් කට්ටිය ගත්තාම 5ක්. ඔක්කොම කියලා 100ක් හදාගන්න පුළුවන්. ඒක stacked bar chart or component bar chart කියලා ගන්න. histogram කියන එකත් bar chart වලට සමානයි. ඒත් bar chart වල මම කලින් කිව්වා අපි discrete වලට විතරයි ගන්න කියලා. discrete වලට විතරයි ගන්න කියලා හිතනවා discrete වල එක example තමයි 1 to 5 1 to 5 6 to 10 5 to 6 මොනවත් නෑ discrete එකක් ඉඳ 1 to 5 6 to 10 ඒකෙන්ද gap එකක් තියෙනවා. ඒ histogram වල continuous නිසා මේ අතර gap එකක් නෑ. but there is no space between the bars. Use only for
මේකේ තර වගේ තමයි horizontal axis එක variable එක, vertical axis එක frequency percentage එක. අපි උදාහරණයක් මේකට උදාහරණයක් තමයි ඉන්න මේක මම ඇඳලා තියෙන එක. age in years of a group of men. මේක මම class intervals වලට මේ 0.5 කියලා ගන්නේ. ඒතකොට මේ intersection එකක් වෙන්නේ නැහැ. හිතන්න මම class interval මෙතන 25 කියලා දැම්මා කියලා. දැන් මෙතන 25 මිනිස්සෙකුත් ඉන්නවා. ඒතර 25 මිනිස්සයා මම කොහොමද අඳින්නේ? ඒතර මට ලේසි වෙන්න මම ගත්ත මේ class intervals වලට මේක මේ discrete මේකක් ඉඳලා ආයක discrete continuous දෙකටම ගන්න histogram 25.5 කියලා. ඒතකොට 25 එක අනිවාර්යයෙන් මෙන්න මේ කොටුවට තමයි එන්නේ. මේකේ උස මම ගන්නවා උස තමයි දෙන්නේ. ඒ කියන්නේ 15.5 to 25.5 දෙන්නෙක් ඉන්න හින්දා උස දෙකයි. මේකේ 6ක් ඉන්නවා. මෙන්න මේ රේන්ජ් එකේ. තමයි histogram. තර histogram එකේ මේ රේන්ජ් එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ 65 to 75 අරන් තිනවා. 75 to 80 කියලා මෙතන අරන් තිනවා. මේක අපි ගන්නේ area එක. 65 to 75 frequency density හතරක් තියෙනවා. මේකේ 75 to 80 1 2 3යි 7යි 14ක්. මේකේ උස නෙමෙයි බලන්නේ මේ වගේ මේ ක්ලාස් ඉන්ටර්වල් එකේ මේ width එක වෙනස් නම් මෙතන width එක වෙනස්නේ මේකෙන් දෙකක් වගේ මේක එකක් වගේ එතන වර්ගඵලය තමයි බලන්න ඕනේ. මේකේ වර්ගඵලෙත් මේකේ වර්ගඵලයට වඩා වෙනස්. ඒ histogram එක මාකුයි ලේබල් කරද්දී මේ ගොඩක් වෙලා ගන්න lower class limits, class midpoints, class boundaries තමයි. class boundaries වලින් boundaries කියනකොට ගොඩක් වෙලාට දශම ස්ථාන ගන්නෙ, limits කියනකොට whole numbers ගොඩක් වෙලාට ගන්නෙ. values of the variable by word proportional to the frequency percentage. මම කලින් කිව්වා සමහර වෙලාවට class intervals ටික equal නෑ වෙනස් කියලා. ඒකට ගන්නේ වර්ගඵලය. වර්ගඵලය the area of a bar is proportional to the frequency or the percentage. class density කියන එක අපි class frequency එක තියෙන්නේ. class frequency එක බෙදනවා length of the class interval කියලා. එතකොට අපි අර උස කියලා පෙන්නන්නේ ඇත්තරම මේ ඒ ක්ලාස් එකේ තියෙන ෆ්‍රීකවෙන්සි එක නෙවෙයි තියෙන ඝනත්වය. මම ආපහු යන්න. මෙතන ෆ්‍රීකවෙන්සි ඩෙන්සිටි කියලා තියෙන්නේ. ඒ කියන්නේ 65යි 75යි අතර මෙතන කොටු 4ක් තියෙනවා. 4 ඒතර මේකේ width එක වැඩි හින්දා මේ බෙදිලා අන්තර උස 1යි කියලා පෙන්නන්නේ. උස පොඩි කොටු 1යි. මේකේ 14ක් වගේ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය. ඒත් මේකේ width එක ගොඩක් අඩුයිනේ. width ගොඩක් අඩු වෙනවා density එක වැඩි. ඒත් මේකේ frequency එක බලන්නේ උස මම ආපහු කියන උස නෙවෙයි වර්ගඵලය. histogram එක ඒකත් වෙන්නේ class intervals වෙනස් නම් විතරයි. මෙතන ලොකු වෙනස්කමක් පේනනේ. මේ ඔක්කොම සමාන නම් අනිවාර්යෙන් උසෙන් අපිට බලන්න පුළුවන් frequency එක. මෙතන අසමාන හින්දා අපි area එකෙන් තමයි බලන්නේ. frequency polygon එක ගොඩක් ලේසි. අපි bar chart එකක් කරේ histogram එකක් කරේ ගැව්වා මෙන්න මේ වගේ. එහෙම කළා class එකේ mid point එක මෙතන mark කරා. mid point dots වලින් mark කළා. මෙහෙම polygon එකක් ඇඳා. මේ polygon එකේ area එක total distribution එකේ area එකට සමාන වෙනවා. ඒ නිසා අපි අන්තිමට යන stem and leaf. මේක different version of the histogram. stem එක කියන්නේ first digit or digit of the number 25 කියලා ගත්තොත් මෙතන දස ස්ථානයේ එක ස්ථානය කියලා ගන්නවා. දෙක අපි ගන්නවා stem එක හැටියට. පහ ගන්නවා leaf එක හැටියට. නිකන් ගහක් නිකන් කරනවා වගේ තමයි. ගහේ stem එක මෙහෙම ගිහලා stem එකෙන් තමයි leaf එක මෙහෙම එන්නේ. එතකොට මෙතන 2 කියන්නේ stem එක 5 කියන්නේ leaf එක. stem එකෙන් ගොඩක් leaves එන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් මෙතන 25 කියලා තියෙනවා තව 27 කියලා තියෙනවා. So you have 2 common stem එක 5 7. මෙතන 25 27 also 28 29 8 ඒ වගේ මෙන්න මේ වගේ මේවා කරාම මෙන්න මේ වගේ වගුවක් එනවා 18නේ 1යි 8 එතන 28 29 27 25 එතන පොඩි වැරද්දක් තියෙනවා මේ උදාහරණයක් හැටියට විතරයි ගත්තේ ඒ හින්දා 22 25 28 29 32ට 32 31 මේක ඔක්කොම පිළිවෙලට හදන්න ඕනේ. ඒ කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. ඒකට තමයි stem and leaf diagram එකක් කියලා කියන්නේ.
හරි ඊට පස්සේ අපි යන descriptive statistics වල numerical measures වලින් සංඛ්‍යාත්මකව කොහොමද අපි මේක විශ්ලේෂණය කරන්න කියලා. අපි data විස්තර කරන්න variability එක විචල්්‍යතාවය ගන්න අපි තුනක් ගන්න. center එක, location එක, dispersion එක. center එක කියන්නේ මධ්‍යනාගය, mode එක, median එක වගේ. ඒ වලින් data එක ගැන එක තනි සංඛ්‍යාවකින් idea එකක් ගන්න. තව location අපි යනවා. location එක කියන්නේ data set එක ලොකු එකක්ද පොඩි ඒ කියන්නේ ඒක මොන ඒ කියන්නේ number line එකේ සංඛ්‍යා රේඛාවේ මොන ප්‍රදේශයේද මේක පිහිටලා තියෙන කියලා. ඊට ඒක dispersion කියන කොච්චර හොඳට මේක විසිරීලා තියෙනවද කියලා. disperse වෙලාද කියලා. ඉතින් අපි center එක central tendency. මොනේ single value representing all the value in the data set. තියෙන ඔක්කොම සංඛ්‍යා represent නියෝජනය කරන්න අපි එක value එකක් ගන්නවා. ඒක තුනකට ගන්න mean එකේවත් සාමාන්‍ය median එක හරි මැද තියෙනාගේ mode එකේවත් වැඩියම තියෙනාගේ mean එක තමයි වැඩියම අපි use කරන්නේ widely use වෙන්නේ ඊට පස්සේ the average sum ඒ කියන්නේ of all the values divided by total number of values ඔක්කොම වල අපි sum එක වෙනවා ඒ කියන්නේ x1 x2 x3 xn වෙනකන් හිතන්න මේක x8 වෙනකන් විතර කියලා values 8ක් තියෙනවා values 8 අපි 8ෙන් බෙදලා සාමාන්‍ය හේවත් average එක ගන්නවා මේක තමයි හොඳට මතක ගන්න the best measure of center outliers කියන්නේ ගොඩක් ඈතින් තියෙන ඒවා. උයි distribution එක normal distribution. ප්‍රමත ව්‍යාප්තියක් තියෙනකොට. ප්‍රමත ව්‍යාප්තිය මම පස්සේ describe කරනවා. මම දැන් outliers කියන්නේ මොකක්ද කියලා කියන්න. outliers කියලා කියන්නේ හිතන්න අපිට data set එකක් තියෙනවා. data set එකේ 2 3 5 8 සාමාන්‍ය එක ළඟ යන data set එක. outlier එකක් කියන්නේ තව අපි එක value එකක් දානවා 135 කියලා. මේ 135 value එක මේ values හතර එක්ක ගැලපෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. මේ ටික පොඩි range එක මේක ලොකු එකක්. ඒකට අපි කියනවා outlier එකක් කියලා. ඒ කියන්නේ ගොඩක් කැලියෙන් outliers extreme values. කියන ගොඩක් extreme එක කියන ලොකු අන්තයකට ගියා. එතකොට mean එක නෙවෙයි best mean එක නෙවෙයි the best measure of center. මේක best measure of center නේ outliers නැතුණා. අපි කලින් එකේ කියපු වෙලාවේ අපි ගත්ත values 2 3 5 8 වගේ. එතකොට ඒ හතර විතරක් ගත්තොත් average එකේවත් mean එක එනවා 5 6 වගේ ගානක් වගේ තමයි එන්නේ. ඒතර 135 එක ලොකු value එකක් දාපු ගමන් mean එක ගොඩක් shift වෙනවා. ඒ කියන්නේ 135 දාපු ගමන් mean එක 60 ගණන් වගේ යන්නේ. ඒ කියන්නේ 60 30 40 ගණන් වගේ. අරගේ හතරක් තියෙනකොට mean එක 5යි. තව එක value එකක් දාපු ගමන් ලොඩ 30කින් වගේ mean එක වෙනස් වෙනවා. ඒකෙන්ද outlier එකක් තියෙනකොට mean එක හොඳ නැහැ central tendency එක measure කරන්න. එක තනි value එකකින් සාමාන්‍ය ගොඩක් ඈතට shift කරනවා. median කියලා කියන්නේ middle value. is arranged when the data is arranged in order. අපි ආරෝහණ හරි අවරෝහණ පිළිවෙලට මෙයා ගන්න. හිතන්න අපි ගාව තියෙනවා numbers 9ක්. numbers 9ක් තියෙනවා නම් හරි මැද තියෙන්නේ 5. insensitive to extreme values. අර කලින් එකේ 2 3 5 8 135 කියනකොට මේ අන්තිම value එක 100 වුණත් 200 ගාණක් වුණත් 500 ගාණක් වුණත් අපි මැද value එක හොයන්නේ. අපි 2 3 5 5 තමයි median එක අපි ඉස්සෙල්ලා කියපු example එකේ. අන්තිම එක කොච්චර ලොකු වුණත් අර extreme outlier එකක් වුණත් ඒක මෙයා වෙන්නේ නැහැ. This is better than the mean when there is extreme values or distribution is skewed. Skewed කියලා කියන්නේ එක පැත්තකට බර වෙලා තියෙන එක. මේක disadvantage less sensitive to the actual numerical values of the remaining observation. අර අන්තිම ගාන කිව්වනේ 200 300 500 ගාන ඒක කෙලින්ම අතාරිනවා. මේක median එක වුණාම. මම skew එකක් කියන්නේ මොකක්ද කියලා දැන් කියන්න. skewed graphs වල example මේ ටික තමයි. no skew කියලා කියන්නේ perfectly මේක symmetric සමමිතිකයි. අසමමිතිකය වලට skew කියලා කියන්නේ. එතකොට මේක positive skew උයි negative skew උයි අපි මෙහෙම කියනවා. එතකොට right positive skew එක ගැන අපි ඉස්සෙල්ලා කතා කරමු. ඊට පස්සේ මේකේ mode එක. ඒ කියන්නේ ගොඩක් values තියෙන්නේ මෙන්න මේ පොඩි ගණන් වල smaller values තියෙන්නේ. median එකත් ඒ වගේ ගානක median එක මැද වගේ. ඒ එකට එකක් හරි දෙකක් හරි ලොකු values ඉඳලා මේක mean එක වැඩි වෙලා තියෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්ව outlier එක positive skew එක sample ලා. mean එක median එකට වඩා වැඩි නම් ඒක right skew. ඒ කියන්නේ right side එකේ අදාළ නැති values ගොඩක් තියෙනවා. මේකෙන්ද mean එක shift වෙනවා. mean එක right side එකට shift වුණාම
ඒක රයිට් ස්කිව් එක. මේක පොසිටිව් ස්කිව් එක කියන මේක පොසිටිව් මේක නෙගටිව් නේ. ධන පැත්ත මේ පැත්තනේ. නේද පොසිටිව් ස්කිව්. ඒකේ අනිත් පැත්ත තමයි left එවන් නෙගටිව් ස්කිව් එක. ගොඩක් values ලොකුයි. ගොඩක් values ලොකු නම් එක පොඩි value එකක් කරේ එක මේකට මේ compare කරන්න බැරි සාපේක්ෂව ගොඩක් වෙනස් values කීපයකින් mean එක shift වෙනවා left side එකට. ඒකට අපි කියනවා left heaven negative skew කියලා. සමහර කට්ටිය වරද්ද ගන්න හිතන්නේ බහුතරය මේ පැත්ත කියලා මේකට left skew කියනවා මේකට right skew කියනවා. ඒත් බලන්න කෙලින්ම mean එක median එකට වඩා වැඩිද නැද්ද කියලා. mean relative to median එකෙන් තමයි අපි skew එක left ද right ද කියලා කියන්නේ. ආපහු ඊට උදාහරණයක් ගන්න mode එක කියන්නේ most frequently occurring observation එක කියලා. ගොඩක clothing industry එකේ ඕන එකනේ වැඩියම පාවිච්චි කරන එක. in some data sets there might be no mode. ඒ කියන්නේ හැම ඒ කියන්නේ data set එකේ තියෙන ඒ කියන්නේ එක බැගින් තියෙන්නේ. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 කියන එකේ mode එකක් නැහැ. නැත්නම් there could be more than one mode. තනෝ 1 2 2 3 3 4 modes දෙකක් තියෙනවා. 2යි 3යි දෙකම double වෙලා තියෙන්නේ. ඒකද mode දෙකක් තියෙනවා. mode එකේ අර නිකන් අපි example එක ගත්තොත් 1 2 2 2 3 3 4 මන් දෙක තුන් පාරක් කිව්වා. තුන් පාරක් කියන හින්දා ඒක තමයි most frequently occurring observation. ඒක තමයි mode එක කියලා කියන්නේ. If no outliers are present and the mean, median and mode are the same, then the mean is the best measure of the center. මේක ගොඩක් කරලා normal distribution එකක් කියලා කියන ප්‍රමිත ව්‍යාප්තිය. mean, mode උයි median එකයි එකම තැන තියෙනවා නම් මේක important point එක. mean is the best measure of center. මේක අපි නිකන් mean එක පස්සේ මේක ඉස්සෙල්ලා ආරෝහණ පිළිවෙලට හදන්න ඕනේ. ආරෝහණ හරි අවරෝහණ හරි 7 10 10 13 18 22 26 150. මෙතන outline එකක් තියෙන හින්දා මේ වෙලාවට mode එකයි median එකයි තමයි ගොඩක් වෙලාවට most appropriate. mean එක 150 ගන්න ලොකු outlier එකක්. outlier එකක් ඉඳලා මේක ගත්තොත් mode එක 10 වෙන්නේ. mode එකේ දෙකක් තියෙනනේ. The best measure මේකේ මෙයානේ නැතිනම් I think it's the median. I'm not sure about it but I think it's the median. For a value to have be a good measure of central tendency, what properties should it have? Usually අර ලොකු outliers ගොඩක් තියෙනවා නම් ඒකෙන් අර tendency එක ගොඩක් skew වෙනවා. ඒක property එකක් තමයි extreme outliers නැති වෙන එක. normally distributed තියෙනවා නම් හොඳයි. ඒක central tendency එක uniform හැටියට ගන්න පුළුවන්. තව properties තියෙනවා නම් අනිවාර්යෙන් අර ratio scale එකේ තියෙන්න ඕනේ. then measures of location. අපි ඉස්සෙල්ලා කතා කරේ central tendency. දැන් කතා කරමු location ගැන. location ගත්තොත් percentile, decile, quartile කියන වචන තමයි ගොඩක් වෙලාවට use කරන්නේ. ඉස්සෙල්ලා අපි කතා කරමු percentile කියලා. percentile කියන එක describe කරන්නේ මෙහෙමයි. percentile ගැන කතා කරන්න කලින් මට එක point එකක් කියන්න බැරුණා. දැන් මෙන්න මේක ගත්තොත් මේකේ 8ක් තියෙනවා. 1 2 3 4 6 7 8. දැන් මේක median එක කොහොමද මම ඉස්සෙල්ලා කියන්නේ හරි මැද තියෙන එක කියලා. 8ක් තියෙනවා නම් හරි මැද දෙකක් තියෙනවා. ඒ හරි මැද දෙක තියෙන එකෙන් එතකොට value එක ගන්න මේ දෙකේ අපි average එක ගන්නවා. දැන් මේක ගත්තොත් මේක ascending order ගත්තොත් 7 1 10 ඒවා දෙකක් තියෙනවා. එතකොට 2යි 3යි මේක. ඊපස්සේ 4 වෙනියට යන්නේ 13 13ට පස්සේ 18 එන්නේ. 4යි 5යි තමයි මැද තියෙන්නේ. එතකොට අපි 13යි 18යි අතර මේක ascending order එකට මෙයා කරාම මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම එන එක ඒවත් 31 දෙකෙන් බෙදුවම 15.5 15.5 තමයි මේකේ median එක. okay. ආපහු අපි යම් percentile වලට. તો percentile කියලා කියන්නේ දැන් distribution එකක් තියෙනවා කියලා දන්නවා. distribution එකේ අපි කෑලි 100කට කඩනවා. ඒ කියන්නේ distribution කියලා කියන්නේ ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට හදන කට්ටිය. මේක හොඳම example එක තමයි batch එක කරේ පන්තියක ඉන්න ළමයින්ගේ ලකුණු ගන්න. ඊපස්සේ අපි
බැච් එකක් කියලා හිතන්න බැච් එකේ කට්ටිය 100ක් ඉන්නවා කියලා අනුමාන කරන්න. ඊට 100 දෙනෙක් ඉන්නා නම් 100 අපි අර වැඩිම ලකුණු තියෙන එක්කෙනා උයි අඩුම ලකුණු තියෙන එක්කෙනා මේ දෙක අතර ඩිස්ට්‍රිබියුෂන් එකක් කරනවා. අඩුම සිට වැඩිම. ඒතකොට දැන් 100 දෙනෙක් ඉන්නවනේ. ඔය 100 දෙනා තමා 100 equal points කියලා කියන්නේ. ද percentile එකක් හැටියට එක උදාහරණයක් ගත්තම අපි 95th percentile කියලා ගමු. 95th percentile කියලා කියන්නේ දැන් 100ට 100ක් ඉන්නවා population එක. ඒවා batch එක. 95th percentile එකේ ඉන්න පුද්ගලයාට ගොඩ වඩා පල්ලෙහෙන් 195ක් කට්ටිය එයාට වඩා පල්ලෙහෙන් ඉන්න list එකේ. එයාට වඩා 105ක් list එකේ උඩ ඉන්නේ. එයාට වඩා 5 දෙනෙක් උඩින් ඉන්නවා. එයාට වඩා 94 දෙනෙක් නැත්නම් 95 දෙනෙක් නිකම් negligible සාමාන්‍යයෙන්. එයාට වඩා පල්ලෙහෙන් ඉන්නවා. 50th percentile කියන්නේ list එකේ ඒ කියන්නේ අපේ පන්තියේ පළවෙනිය පන්තියේ දෙවෙනිය කියලා පන්තියේ 50ක් හිටියොත් හරියටම මැද ඉන්න 25 වෙනිය. අපි 49ක් කියලා ගමුකෝ ලේසියෙන් 49ක් ඉන්නවා නම් 25 වෙනියා තමයි හරි මැද ඉන්නේ. එයාට වඩා උඩින් පන්තියේ භාගයක් ලකුණු වැඩි. එයාට වඩා පල්ලෙහෙන් පන්තියේ භාගයක් ලකුණු අඩුයි. 5th percentile කියලා කියන්නේ මෙයාට වඩා ලකුණු වැඩි කට්ටිය පන්තියේ කට්ටිය ගත්තොත් 95ක් පන්තියේ ඉන්න කට්ටිය එයාට වඩා වැඩි. එයාට වඩා අඩුවෙන් ඉන්නේ පන්තියේ 5%යි. ඒ කියන්නේ 100ක් හිටියොත් පන්තියේ 95 වෙනියා තමයි 5th percentile එකේ ඉන්නේ. 5th percentile point එකේ ඉන්නේ. Only 5% of people එක පන්තියේ අන්තිමයා නෙවෙයි. ඒ කියන්නේ 95 වෙනියා එයාට වඩා 96 97 98 99 100 කියන කට්ටිය එයාට වඩා පල්ලෙහෙන් ඉන්නේ අඩු ලකුණු තියෙන්නේ. මේක. කන ගොඩක් අපි මාක් ඩිස්ට්‍රිබියුෂන් ගත්තොත් සාමාන්‍යයෙන් ඇවරේජ් එක මීන් මාක්ස් තියෙන කට්ටිය තමයි වැඩියෙන් ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් වැඩිම A+ ගහන කට්ටියයි E ගහන කට්ටිය ගොඩක් අඩුවෙන් ඉන්නේ. ඒක නිසා ඒ කට්ටිය ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට SATs වල එහෙම මේ ඉන්ටර්නැෂනල් මේක ගත්තොත් percentiles වලින් තමයි බලන්නේ 95th percentile 93rd percentile 99th percentile ඔය ඉන්ටර්නැෂනල් IQ competitions වලත් percentiles බලන්නේ raw marks නෙමෙයි. decile කියලා කියන්නේ percentile වගේමයි ඒ percentile වල අපි කෑලි 100කට බෙදුවනේ. අපි මෙතන කෑලි 10කට කඩනවා. ඒ කියන්නේ batch එකේ 200ක් ඉන්නවා නම් අපි 200 arrange කරනවා අඩුම ලකුණු සිට වැඩිම ලකුණු. අඩුම grade සිට වැඩිම grades. එතකොට මේ පිළිවෙල මේ ranking list එකේ අපි 10ට කඩනවා. කියන හොඳම 20 දෙනා. ඊට පස්සේ එන 20 දෙනා. ඊට පස්සේ එන 20 දෙනා. ඒ වගේ 90th percentile කියන්නේ උඩම ඉන්න කට්ටිය. 10th percentile කියන්නේ පල්ලෙහා 100ට 10 ඉන්න කට්ටිය. the fifth decile කියන්නේ මේ වගේ 10න් වැඩි කරාම fifth decile කියන්නේ 50th percentile. 50th percentile එකට we also call it as the mean. Not the mean, the median. The median. It's the 50th. quartile කියලා කියන්නේ හිතන්නකෝ අපි අර මේ සංකල්පෙමයි. ඒත් මෙතන අපි 100ට 100 මේක අපි 25 groups 4කට කඩන්නේ. 4 equal groups අර අපේ තියෙන magnitude එක අනුව අපි මේක කරනවා. ඒ කියන්නේ මේ අපේ distribution එකේ 100ක් හිටියා නම් ඒ කියන්නේ magnitude එක වැඩිම කට්ටිය 25. ඒ කියන්නේ cricket pool එකක් ගන්නවා. cricket pool එක players ලා 100ක් ඉන්නවා. අපි ඊට පස්සේ මේ කට්ටිය A team, B team, C team, D team කියලා කඩනවා. A team කියන්නේ හොඳම set එක. B team කියන්නේ ඊට වඩා පල්ලෙන් ඉන්න set එක. ඊට පස්සේ මේ team එකේ 25ක් ඉන්නවා කියලා හිතනවා reserves ලත් එක්ක. එතකොට හොඳම කට්ටිය තමයි උඩම මේ upper quartile 75th percentile එකෙන් තමයි දෙක බෙදන්නේ. ඒ කියන්නේ A team එකයි B team එකයි බෙදෙන margin එක. ඒ කියන්නේ හිතන්නකෝ A team එකේ අන්තිමටම හොඳම නැති එක්කෙනා. ඒ කියන්නේ A team එකට marginally තෝරගත්ත එක්කෙනාගෙන් තමයි බෙදෙන්නේ. A team එකයි B team එකයි. second quartile කියලා කියන්නේ median එකමයි 50th percentile එක. මේක second quartile කියලා කියන්නේ ඒකෙන් දෙකකට බෙදෙනවා. equal. first quartile කියලා කියන්නේ මෙන්න මේ point එකට පල්ලෙහෙන් අපේ මේකේ 25 දෙනෙක් ඉන්නවා. උඩින් 75 දෙනෙක් ඉන්නවා. මේක diagrammatic representation එක.
අපි කට්ටිය ඕඩර් එකට අනුව මේ කළා 10න් 10 කඩනවා. හොඳම 10. ඊට පස්සේ එන 10. ඊට පස්සේ එන 10. කෝටයිල්ස් උත් අපි දැන් කට්ටිය 100ක් ඉන්නනේ. population එක අපි 100% වලින් බලන්නේ. the best 25%. ඊට පස්සේ එන 25%. ඊට පස්සේ එන 25. දැන් මෙතන හතරක් තියෙනවා. හතර බෙදන්නේ points 3කින්. අන්තිම එකයි ඊට පස්සේ එකයි Q1, Q2, Q3 වලින්. The 75th person divides the population into this part and this part. So we call that boundary point as the third quartile. මේ point එකේ තියෙන value එක. හිතන්න අපි ලකුණු ප්‍රමාණය ගත්තා. මේවා දෙක ගණන් ගන්න එපා. මේක ඕනේ අපිට. batch එකක් තියෙනවා. batch එකක් statistics exam එකක් තියෙනවා. statistics exam එකේ third quartile එකට මම ගන්නවා 65 කියලා. 65ට වඩා ලකුණු වැඩියෙන් තියෙන කට්ටිය ඉන්නවා. 65ට වඩා අඩුවෙන් ලකුණු තියෙන කට්ටිය ඉන්නවා. බැච් එකේ කට්ටිය 100ක් හිටියොත් 100න් 25ක් 65ට වඩා මෙතන මේ 75 කියලා කියන්නේ මේ percentage එක විතර. මේක මම මේක Q3 value එකට මම ගන්නවා 65 marks. Okay. 65 marks. ඊට පස්සේ මේ 65 වලට වැඩියෙන් තියෙන කට්ටිය 25% ඉන්නවා. 65 වලට වඩා අඩුවෙන් ලකුණු තියෙන කට්ටිය 75% ඉන්නවා. බැච් එකෙන් 175ක් 65ට වඩා අඩු ලකුණු තියෙන කට්ටිය. බැච් එකෙන් 125ක් 65ට වඩා ලකුණු තියෙන කට්ටිය. ඒකට 175යි 125යි බෙදෙන කෑල්ල තමයි 65 ලකුණු තියෙන මාක් එක. සාමාන්‍ය කැම්පස් කට් ඔෆ් වලට එහෙම අපි ගන්නේ ඒ කියන්නේ A level විභාගේ ලියන කට්ටියකින් ප්‍රතිශතයක්. ඒ කියන්නේ අපි කියන්නේ 103ක් මේ ලියන කට්ටියකින් 103ක් හරි 125ක් හරි අනිවාර්යෙන් අපි කැම්පස් එකට ඉන්ටේක් එකට ගන්නවා. ඒතකොට මේ ඉන්ටේක් එකට ගන්න නම් අපි පාස් මාක් එක හදන්නේ මෙහෙම. ඒ කියන්නේ පාස් මාක් එකට වඩා වැඩිපුර ඉන්න කට්ටිය තමයි අපි ගන්න කැම්පස් වලට. මේ මාක් එක අපි 65 කියලා හිතන්නු. අපිට 125ක් කැම්පස් එකට ඕන නම් 65ට වඩා 125ක් 65ට වඩා ලකුණු තියෙන කට්ටිය මුළු population එකේ 125ක් ඉන්නවා. ඒකත් අපි ඒ ප්‍රමාණය අපේ කැම්පස් එකට ගන්නවා උදාහරණයකට. එන්න මේක ගොඩක් කට්ටිය වරද්දාගන්නේ මේ x axis එක හරියටම හතරකට කඩලා quartiles වලට කඩන්න හදනවා. ඒත් එහෙම නෙවෙයි වෙන්නේ. එනිසා frequency distribution එකකින් මේ අක්ෂය කියන්නේ frequency එකනේ සංඛ්‍යාතයනේ. මේකේ වර්ගඵලය මේ කර්ව් එකේ වර්ගඵලයෙන් කියන්නේ ඒ ඒරියා එක හෙවත් මේකට මුහුණ දුන් total frequency එක. total frequency එක තමයි මේක ඒරියා එකෙන් කියන්නේ. එතකොට මේ total frequency එක මේ ඒරියා එක හතරට කැඩෙන තැන තමයි මෙහෙම අපි Q1 Q2 Q3 කියලා quartiles වලින් බෙදන්නේ. මේක හිතන්නකෝ මේ A level විභාගයට ලියපු කට්ටිය ගත්ත ලකුණු ගන්න කියලා. සාමාන්‍ය C B වගේ මේ මධ්‍යස්ථ ලකුණු ගන්න කට්ටිය වැඩි. A අර ගොඩක් ඉසෙන් ස්කෝර් රෑන්කර්ස්ලා අයිලන්ඩ් රෑන්කර්ස්ලා මෙන්න මෙහෙ වගේ ඉන්නේ. ෆේල් වෙන කට්ටිය මෙන්න මේ අන්තේ ඉන්නේ. A level ලියපු අයගෙන් අපි පිළිවෙලට ලකුණු හැදුවොත් උඩම ඉන්න 25 මෙන්න මේ ඒරියා එකෙන් පෙන්නනවා. ඒ කියන්නේ A ගත්ත කට්ටිය. ඒකට හිතන්නකෝ අපි මේ ප්‍රතිශතයෙන් දෙන්න කියලා පාස් මාක් නැතුව අපිට ඕනේ A level ලියන කට්ටියකින් වැඩියෙන්ම උඩ ඉන්න 25 දෙනාට A දෙන්න. එතකොට අපි මේ Q3 තමයි ඒක දෙන්න තියෙන පාස් මාක් එක. හිතන්නකෝ අපි ඊට පස්සේ වෙන 25 දෙනාට අනිවාර්යෙන් B දෙන්න ඕනේ කියලා. එහෙනම් Q2 උයි Q3 උයි අතර තමයි අපි ගන්නෙ මේ මාක් එක. අපිට 50යි 75යි අතර හිතන්නකෝ මේ එනවා කියලා අපි කැල්කියුලේට් කරාට පස්සේ quartiles ටික. එතකොට 50යි 75යි ඇස්සේ ඒ කියන්නේ A level ලියපු සමූහයෙන් 125ක් ඉන්නවා. C එක ලියන්නත් එන්නේ ඒ වගේ. ඒ වගේ එතකොට ඕනේ අපිට ලියපු ගණයෙන් හෙවත් population එකෙන් උඩම 125 වෙන් කරන්න ඕනේ. පස්සේ ඉන්න මැද 125, ඊළඟට third 125යි, අන්තිමේ ඉන්න 125යි. මේ ටික බෙදන values වලට Q1 කියන්නේ මෙන්න මෙතන තියෙන value එක. මෙතන mark එකක් එක. දැන් මේක marks, මේක frequency. මේක marks, මේක frequency. Q1 mark එකෙන් උඩ 175ක් ඒ ලකුණු අරන් තියෙනවා. Q1 mark එකෙන් පල්ලෙහා A level ලියපු විභාගෙන් 125ක් ලකුණු අරන් තියෙනවා.
This is the difference between the upper quartile and the lower quartile is called as the interquartile range. Now Q1 ඒ කියන්නේ මැද ඉන්න 150 දෙනා. මම මේ blue color වලින් highlight කරලා තියෙන ටික තමයි interquartile range එක. අපි paper එක ලියපු population එකෙන් අර හොඳම කට්ටියක් නෙවෙයි නරකම 25ක් නෙවෙයි අර මැද ඉන්න 150 මේ මොන marks අතරද ඉන්නේ කියලා. ඒක තමයි interquartile range. Q3 minus Q1 values. මේ මාක් එකයි මේ ලකුණු ගානයි කියන්නේ මෙතන තියෙන ලකුණු ගානක් තියෙනනේ. තව මෙන්න මේ ලකුණු ගානයි අතර තියෙන රේන්ජ් එක Q3 to Q1. හිතන්න Q3 75 කියලා 75න් උඩ ඒක Q1 50න් පල්ලෙහා B එක. ඒතකොට 125ක ඉන්ටර්කෝටයිල් රේන්ජ් 125ක නෙමෙයි ලකුණු 25ක ඉන්ටර්කෝටයිල් රේන්ජ්. ඒතකොට අපි කැල්කියුලේට් ඉස්සෙල්ලා මේ IQR එක හොයන්න Q3 ඔය Q1 ඔය හොයන්න ඕනේනේ. අපි ඒක කරන්නේ the location of the first quartile n+1 divided by 4 n කියන්නේ number of values in distribution third quartile එක 3 bracket n+1 divided by 4 අපි මේක ආරෝහණ පිළිවෙලට අපේ data set එක arrange කරනවා අපි ඉස්සෙල්ලා ගත්තේ අර A level එකට ලියපු ළමයි ගානනේ ඒතකොට ළමයි හිතන්නකෝ 1000ක් ලිව්වා කියලා 1000ක් ලිව්වා නම් n කියන්නේ 1000ක් number of values in distribution ළමයි 1000ක් values 1000 values 1000 ධන 1 divided by 4 250.25 කියලා එනවා. ඒ කියන්නේ 250.25 කියන්නේ location එක. සමහර කට්ටිය හිතනවා මේ first quartile කියන්නේ 250.1 කියලා. No. This is the location. This is the number of the term of the quartile. දැන් මේ first quartile එකට අපි ගත්තා. දැන් අපි ළමයි 1000ක් A level ලිව්වා. අපිට ලකුණු papers 1000ක් තියෙනවා මාක් කරලා 1000ක් තියෙනවා. ඊට අපි ඒක පිළිවෙලට හැදුවා. අඩුම එක්කෙනාගේ ඉඳන් වැඩිම එක්කෙනාට. ඊට පස්සේ අපි 250 වෙනි පුද්ගලයා 250 වෙනි දැන් මේක 250.25. ඒක පොඩි ආසන්න වශයෙන් අපේ example එකට මේ අපි list එකේ ඉඳන් පල්ලෙහාම ඉඳන් 250 වෙනි පුද්ගලයාට යනවා. ඒකට 250 වෙනි පුද්ගලයාගේ ලකුණු ගාන බලනවා. එයාගේ ලකුණු ගාන තමයි first quartile එකේ value එක. Location එකට අපි earth term කියලා කියනවා. The location is a 250.25th location or the 25th position is the location. එසේ මේ location එක තියෙන ළමයාගේ ලකුණු ගාන තමයි first quartile එක කියලා කියන්නේ. third quartile එක දැන් ළමයි 1000ක් ලිව්වනේ. දැන් මේක මෙයා කරාම 1000 1001 750 වගේ එකක් එන්නේ. උඩ ඉඳන් බැලුවොත් ඒ කියන්නේ උඩ අපි 1 2 3 කියලා බැලුවොත් 250 වෙනි ළමයා යට ඉඳන් බැලුවොත් 750 වෙනි ළමයා මේ ලොකේෂන් එක 750th එක්කෙනාගේ අපි ලකුණු ටික මේ 750th එක්කෙනාව අපි හොයලා එයාගේ ලකුණු ගාන හොයනවා. එයාගේ ලකුණු ගාන තමයි third quartile එකේ value එක. එතකොට අපි 250 වෙනි එක්කෙනාගේ ලකුණු ගාන දන්නවා 750 වෙනි එක්කෙනාගේ ලකුණු ගාන දන්නවා. මේ දෙක අතර වෙනස තමයි interquartile range එක. ඒක location වල අපි measure එකක් ගන්න හැටි. දැන් measure එක ගන්න variability ඒවා dispersion කොතරම්න ප්‍රමාණයක් විසිරීලා තියෙන්නේ කියලා. මේකට අපි කියනවා range IQR interquartile range variance standard deviation and the coefficient of variation. පළවෙනි එක range කියලා වෙනවා. range කියන්නේ අපි කලිනුත් කතා කරා range කියන්නේ පරාසය. පරාසය කියන්නේ ලේසි විදියක් variability එක මෙයා ගන්න. කියන්නේ කොපමණ පරාසයක මේක විහිදිලා තියෙනවද කියලා. maximum value එක minimum value එක. ගොඩක් ලේසි. එතකොට වැඩේනේ outlier එකක් තිබ්බම අපි කලිනුත් කතා කරානේ outlier 258 ගත්තොත් දැන් range එක 6යි. මම මේකට දානවා 231 කියලා. දැන් range එක 229යි. outlier එකක් දැක්කම it doesn't give a true indication of the spread of the data. ගොඩක් වෙනස් කරන outlier එක. ඒක නිසා range එකකට ගන්න බෑ. interquartile range එක අපි ගන්නවා. interquartile range එක තිබ්බම outliers වලින් අපිට range එකේ ලොකු මේකක් වෙන්නේ නැහැ. මොකද දෙපැත්තේ ඉන්න අර සුවිශේෂී පුද්ගලයා අති සුවිශේෂී පුද්ගලයා කියන සමානට ඒ කියන්නේ බහුතරයට වඩා පුදුම කරන ලකුණු ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ බහුතරයේ සාමාන්‍යයක් ඉන්න අතර සමහර පුද්ගලයා ගොඩක්ම අඩු හෝ ගොඩක්ම වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න හින්දා අපි ඒ කට්ටියව අතරට දානවා. ඒ කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය ගත්තොත් උඩමින් 125ක් ඉන්නවා
ඒ කියන්නේ අති ධනවත් කට්ටිය, තව අති දරිද්‍ර කට්ටියක් ඉන්නවා. මේ ටික මේවා කළා රටේ සාමාන්‍ය මිනිස්සුගේ තත්ත්වය බලන්න අපි ගන්න ඉන්ටර් කෝටයිල් රේන්ජ් එක. වැඩිම 125 කපලා අඩුම 125 කපලා මැද ඉන්න 150 represent the middle 70 එකේ කට්ටිය අපි බලනවා. ඒකින්ද therefore this is not affected by extreme values or extreme outliers. දැන් variance කියන එක ටිකක් හොඳට මෙයා ගන්න ඕනේ. variance කියන්නේ කොච්චර all the scores in a distribution typically deviates or varies from the mean. variance එක මම මේ graph එකෙන් පොඩ්ඩක් මෙයා කරලා දෙන්න. දැන් මෙතන mean එක යනවා. mean එක මෙයානේ normal distribution එක හරි මැද. මෙහෙම ගිහිල්ලා මේක මේ spread වෙලා තියෙනවා variation දෙපැත්තට. දෙපැත්ත spread වෙලා තියෙන තරම හේවත් width එක අපි physiology කරද්දි කතා කරා red cell distribution width එහෙම කියලා. මේ anemia වල මේ විසිරීලා තියෙන තරම measure කරන value එක තමයි variation කියලා කියන්නේ. variation හේවත් variance. දැන් variation එක මනින්න ඕනේ. මේක මේ width එක මනින්න. width එක මනින්න මෙන්න මෙහෙම formula එකක් තියෙනවා. මේ sigma squared කියලා කියන්නේ variance එකේ symbol එක. sigma නෙවෙයි, sigma කියන්නේ standard deviation. මේ මුළු එකම තමයි variance කියලා කියන්නේ. formula එක මේක. epsilon කියන්නේ sum එක එකතුව. කොහොමද එකතුව? x කියන්නේ තියෙන value එකක්. mu කියන්නේ mean එක. squared n කියන්නේ තියෙන values ගන්න. හිතන්නකෝ අපේ distribution එකේ I'll make a text box I think. හරි මම මේ text box එකේ නිකන් values වගේ මෙයා කරා values ට example එකකට කියලා දෙන්න කොහොමද variance එක හදන්නේ කියලා. හරි දැන් මේක අපේ data set එක. මේක මේ formula දාන්න ඉස්සෙල්ලා අපි mean එක ගන්න ඕනේ. mean එක කියන්නේ mu එක. 2 plus 3 5 10 16 and 23. Let's check it again. 2 5 10 16 23. Okay, so 23 we have 5 values here. 23 පහෙන් බෙදුවම 4.6. එතකොට අපිට එනවා මෙතන mean එකක් 4.6 mean. දැන් කරන්න ඕනේ මේ epsilon කියලා කියන්නේ මේ x කියන එකට එක දාන්න ඕනේ. x කියන එකට එක value. දැන් 2 කියන එක මම දානවා. 2 minus 4.6 square කරනවා. හරි. ඒක ගන්න. 3 එක ආපහු දානවා. මේ එකම මේක නිකන් අර row එකක් හැටියට දාන්න ඕනේ. 3 minus 4.6 squared කරනවා. 5 minus 4.6 squared කරනවා. 6 minus 4.6 square කරනවා. මේ x කියන එකට මේ හැම එකම එකින් දාලා එකතු කරන්න ඕනේ. 7 minus 4.6 squared. ඊට මේ අන්තිම ෆෝමියුලා එකේ 2 minus 4.6 squared plus 3 minus 4.6 squared plus 5 minus 4.6 squared etc. until comes to 7 minus 4.6 squared. මේ epsilon කියලා කියන්නේ මේ හැම එකම එක දාලා එකතු කරන. මුළු එකම n කියන value එකෙන් බෙදනවා. n කියන්නේ මෙතන values පහක් තියෙනවානේ. පහෙන් බෙදනවා. ඒ පහෙන් බෙදුවම එන value එකට කියනවා variance කියලා. ඒක ගොඩක් important එකක්. This is a very important point on me. මෙයා කරන්න. You have to use this formula if n is greater than 30. For very small values, you might have to use n minus 1 instead of 30. Sometimes this formula is accurate for small values as well, but the best thing is it's safe. Usually mathematically we call it if n is greater than 30 to use this formula, because for smaller values there is a problem with this equation. Very small values such as 5, 2, 1. You can variance derive කරන formula එක ගැන මම කතා කරා. if you formula එකකින් value එක ගත්තොත් if it's very large spread එක වැඩි, මහත වැඩි mean එකට. ඊට අනිත් පැත්තත් වෙනවා. variance එකේ value එක පොඩි නම් ටිකක් කෙට්ටු. මේක නෙවෙයි. sorry. එහෙනම්
ටිකක් කෙට්ටු මේකක් එන්නේ වේරියන්ස් එක පොඩි. ඊට වේරියන්ස් මේ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන එක පාවිච්චි කරනවා. ස්ක්වෙයාර් රූට් of the variance. variance formula එකමයි ඒත් ස්ක්වෙයාර් රූට් කරනවා. සමහර කට්ටිය දකින්න පුළුවන් අතන මං ෆෝමියුලා එකේ n-1 n කියලා දාලා තියෙන්නේ. මෙතන n-1 කියලා තියෙනවා. කලින් කිව්වා n-1 කියන එක ලොකු වැලියුස් ගත්තොත් 30ට වඩා ගොඩක් තියෙන වැලියුස් ගත්තොත් n උයි n-1 උයි අතර පොඩි ඩිෆරන්ස් එකක් තියෙන්නේ. අපි සාමාන්‍ය ස්ටැටිස්ටික්ස් වල ගන්න වැලියුස් එහෙම කියන්නේ 300 500 එහෙම. ඒකට ඒ වගේ 300යි 299 අතර ඩිෆරන්ස් එක නෙග්ලිජිබල්. ඒ පොඩි වැලියුස් ගත්තොත් 5 6 වගේ එතකොට n-1 වල ඉෆෙක්ට් එකක් තියෙනවා. 30ට වඩා පොඩි වැලියුස් ගන්නවා නම් n-1 කියන එක යූස් කරොත් හොඳයි. මේක පස්සේ කන්ෆර්ම් කරන්න. 30ට වඩා වැඩි වැලියුස් තියෙනවා නම් n-1 ගත්තත් n ගත්තත් ලොකු වෙනසක් නැහැ. මේකෙත් අර ෆෝමියුලා එකමයි. x කියන්නේ රෝ ස්කෝර් එක, මේ කියන්නේ මීන් එක, n කියන්නේ සැම්පල් සයිස් එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ගොඩක් ආපහු වගේ A level වල ගන්නවා. A level රිසල්ට්ස් වල ස්ටැටිස්ටික්ස් වලට අපි ඒ කියන්නේ දිස්ත්‍රික් එක හරි නැත්නම් එක මීඩියම් එක හරි එක රටක හරි මේ පොපියුලේෂන් එක අරගෙන සාමාන්‍ය හොයන ළමයි ඔක්කොගෙම. ඊටසේ රෝ ස්කෝර් එකක් තියෙන්නේ. ඒ කියන්නේ එක ළමයාගේ රෝ ස්කෝර් එක අපි දානවා. මේ ගොඩක් වෙලාවට කම්පියුටරයිස් මේ කියන්නේ හෑන්ඩ් කැල්කියුලේෂන් නෙවෙයි. හිතන්නකො ළමයි 100ක් ඉන්නවා කියලා. මේ වගේ එක දිගට 100ක් වගේ හදන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි ළමයාගේ හිතන්න මීන් එක 50යි. පළවෙනි ළමයාට ලකුණු 2යි නම් 2 - 50 squared plus 3 - 50 squared. එසේ මෙහෙම කර කර එක දිගට යනවා. අන්තිම ළමයාගේ 90ක් තියෙනවා නම් 90 - 50 squared and divided by n. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් අපිට හොයාගන්න පුළුවන් අර ඉස්ලකගේ වේරියන්ස් වගේ මහත. the width ලොකු වෙනසක් නැහැ variation standard deviation, but we usually use a standard deviation for our calculations. කොච්චර ඒ කියන්නේ කර්ව් එක මහතයිද කියලා බලන්න පුළුවන්. මෙන්න මේ ෆෝමියුලා එක තමයි 30ට වඩා ලොකු වැලියුස් තියෙනවා නම් යූස් කරන්න ඕනේ. s කියන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැලියු එක අපි දාන්න ඕනේ. x කියන එකට එක වැලියු එක. හිතන්නකෝ වැලියුස් 5ක් තියෙනවා කියලා 5ක් කරේ ඒ රැසේ එක ඒ කියන්නේ 5ක් තියෙනවා 1 2 3 4 5 කියලා. 1 minus එතකොට 1 2 3 4 5 තිබ්බොත් 3 6 4 15 3 තමයි තන මීන් එක වෙන්නේ. එතකොට 1 minus 3 squared plus 2 minus 3 squared plus 3 minus 3 squared plus 4 minus 3 squared plus 5 minus 3 squared divided by මේක 30ට වඩා වැඩි කියලා assume කරන්නකො divided by නම් n මේක. එස ඔක්කොම ටික ස්ක්වෙයාර් රූට් කරනවා. පොඩි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මේක ලොකු ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. coefficient of variation කියන්නේ මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකයි මීන් එකයි. අපිට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් පුළුවන් මේක මේ මහත බලන්න. ඒ ලොකේෂන් එක බලන්න අපි මීන් එක කියන්නේ අපිට මේක මහත වගේ මේක කර්ව් එක කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. I have the pointer. We don't know whether the curve is in the middle of the axis නැත්නම් මේ shape එකට මේ curve එක මෙතන අඳින්න පුළුවන්. මේ shape එක මේ curve එක මේ number line එක පොඩ්ඩක් මේ පැත්තට අඳින්න පුළුවන්. ඒක ගැන idea එකක් ගන්න අපි මේ coefficient of variation කියන එක ගන්න. formula එක මේක you calculate it by finding the standard deviation and then dividing it by the mean. ගොඩක් කරාට ඒ ෆෝමියුලා එක දැක්ක ගමන් තේරෙන්නේ අපි ඉස්සෙල්ලා එක්සැම්පල් එක බලමු කොහොමද කරන්න කියලා. මෙතන data set එකක් තියෙනවා. මේ data set එකේ අපි mean, range, variance, standard deviation එහෙම බලමු. mean එක ගත්තම මේ ඔක්කොම එකතු කරාම 12 කියලා එන්නේ. range එක 8. දැන් variance එක ගන්න ෆෝමියුලා එක මෙන්න මේක. මේක small values වලට n-1, capital N-1. ඊට පස්සේ ගන්නේ x minus x bar නේ. x bar කියලා මෙතන කියන්නේ mean එක. mean එක 12. එතකොට x minus x bar squared වල ඔක්කොම එකතු අපි ගන්න ඕනේ. ඊට පස්සේ 8ට එකපාරක් දානවා. 8
x minus x bar 8 minus 12 ඍණ 4 10 minus 12 ඍණ 2 12 minus 12 බිඳුව මේ වැලියු එක අපි ස්ක්වයර් කරගෙන යනවා ස්ක්වයර් කර ගිහිල්ලා ඔක්කොම එකතු කරනවා 16 4 4 1 40 40 මෙතන 5 minus 1 නේ n minus 1 නිසා 4 මේකන් 10 කියලා එනවා standard deviation square root of 10 3.162 standard deviation is square root of variance is 10 therefore the standard deviation is 3.162 මේකත් ඒ වගේ කරන්න පුළුවන් numerical measures වලට group data කියලා තියෙනවා ඒක මේ වගේ data කියලා කියන්නේ group data නෙවෙයි කෙලින්ම list එක තියෙනවා ඒත් සමහර වෙලාවට අර මම කියපු වෙලාවට class intervals වල සමහර වෙලාවට මෙන්න මේ වගේ විතරක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට values දන්නේ අපිට class intervals එකේ frequency table එකක් දීලා ඒකේ තියෙන class එකේ frequency එක මෙහෙම කරලා. මේවලත් mode එක හොයන්න mode median and mean හොයන්න පුළුවන්. හොයන්න පුළුවන් equation තමයි මේවා. mean for group data. The mean x bar equals epsilon fx divided by n. එන් කියන්නේ තියෙන observation ගන්න හේවත් total frequency distribution table එකේ x කියලා කියන්නේ එක class interval එකේ midpoint එක f කියලා කියන්නේ frequency of each class උදාහරණයක් ලෙස group data වල mean එක හොයන විදිය මේ වගේ class interval මෙහෙමනේ අපේ ප්‍රශ්නේ තිබ්බේ x කියලා කියන්නේ midpoint එක class එකේ 10යි 19යි midpoint එක 14.5 20යි 29යි midpoint එක 24.5 මේක class free මේකට ආවේ x කියලා කියන්නේ x කියලා කියන එක මේක වැඩි කරන class frequency එක 24.5 වැඩි කරන 4 ඊපස්සේ මේක mid point එක හොයලා මේක 3 වැඩි කරනවා මේක mid point එක හොයලා 2 වැඩි කරනවා මේ ටික ඔක්කොම එකතු කළා n කියන එක n කියන්නේ 10යි ඒ කියන්නේ total frequency 10න් බෙදුවම එක සංඛ්‍යාවක් එනවා අපි ඒක exact mean එක නෙවෙයි අපේ calculator එකවත් අපි කියන්නේ compute කරන mean එක තමයි ඒක ඒ කියන්නේ ආසන්න වශයෙන් එන එක exact එක නෙවෙයි group distribution එක median එක හොයන්නේ මෙහෙමයි median මෙන්න මේ formula එකේ L plus bracket FC divided by FM bracket omega W L කියන්නේ lower limit of the median class දැන් median class එක කියන්නේ මොකක්ද කියලා අපි තාම දන්නේ නැහැ median class එක කියලා කියන්නේ දැන් අපි ascending order එකට මේක arrange කරන්නේ මේක distribution එකක් හැටියට හරි මැද මේ values හිතන්න මේ 15ක් තියනවා කියලා 15ක් තියනවා නම් හරි මැද තියෙන එක තමයි 8 වෙනි value එක. ඒ කියන්නේ n එක හොයන්නේ n + 1 divided by 2 නේ. 15 නම් 15 + 1 divided by 2 formula එකෙන්. මේ median class එක තියෙන්නේ 8 වෙනි value එක තියෙන class එක. උදාහරණයක් ඇටියට මේක මේකේ 15ක් තියෙනවා. 15ක් තියෙනවා නම් මේකේ 8 වෙනි value එක තියෙන class එක තමයි median class එක. 1 2 3 වෙනි එක. ඒකට 8 වෙනි value එක තියෙන්නේ මෙන්න මේ class එකේ. 95 to 104. So the median class එක වෙන්නේ 95 to 104. අපේ formula එක මම මෙහෙම කරගත්තා. මේක අපේ example එක. The median class එක කියන්නේ 8 වෙනි value එක 95 to 104 කලින් කිව්වම. The lower limit of the median class L කියන්නේ මේක lower limit එක 95. දැන් 95 මෙතෙන්ට FCU FM frequency of the median class. මේක frequency එක 5. මේක FM FC number of values that must be passed in the median class to reach the middle. ඒ කියන්නේ මේකේ 5 වෙනි value එක නේ මේ median එක මුළු එකේම 8 වෙනි value එක මේ class එකේ 5 වෙනි value එක 5 වෙනි value එකට එන්න පහක් පහු කරන්න ඕනේ. ඒ කියන්නේ 95 to 104 එකේ පහ පහු කළාම තමයි 8 වෙනි value එකට එන්නේ. එතකොට ඒ පහ කියන value එක තමයි FC කියලා කියන්නේ. එතකොට 95 plus 5 over 5 yes W කියන්නේ width of the median class මේකේ limits දෙක 9යි 104 ඍණ 95 9 මේකට 9 දාලා formula එක සුළු කරාම අපිට calculated median එකක් එනවා on the exact median a calculated median එතකොට මේ formula එක ගන්නවා group data වල mode එක බලන්න L කියන්නේ model class කියන්නේ වැඩිම frequency එක තියෙන class එක class with the highest frequency lower limit එක. So difference between the frequency of the model class and the frequency of the previous class delta 1 divided by delta 1 plus delta 2 W
W කියන්නේ width of the model class. ඒකේ upper limit එකයි lower limit එකයි අතර තියෙන වෙනස. ඊපස්සේ දැන් හිතන්න model class එක අපි හොයාගත්තා කියලා මෙතනින්. එතන model class එක 8. 8ට කලින් තියෙන class එකේ 7ක් වෙනවා. 8ට පස්සේ තියෙන class එකේ 3ක් තියෙනවා. උඩයි යටයි. එතකොට difference between the frequency model class කලින් class එකයි model class එකයි අතර වෙනස කලින් class එකයි පස්සේ class එක අතර වෙනස එක මෙයා කරනවා. මෙතන 8යි 3යි අතර වෙනස 5යි 8යි 7යි අතර වෙනස 1යි. අපිට 5යි 1යි මේකට මේ ආදේශ කරලා width එකත් මේ දැනගෙන ආදේශ කරලා කරාම calculated mode එක එනවා. group data. ඊට පස්සේ අපි යම් box and whisker plot එකට. box and whisker plot එකෙන් කරන්නේ ඔක්කොම Q1 interquartile range Q3 outliers ඔක්කොම box and whisker එකක් හැටියට අපි පෙන්නනවා. ඒ කියන්නේ illustrate කරන්න ලේසි වෙන්න. box and whisker plot එකක් තමයි මෙතන උදාහරණයක් දාලා තින්නේ. මෙතනින් diastolic blood pressure කියලා තමයි variation එක. ඒ කියන්නේ population එක. මේ අක්ෂය අපි සංඛ්‍යාත්මක ස්කේල් එකක් දාලා තිනවා. ඊපස්සේ මේකෙන් මේ ස්කේල් එකට අදාළ පොයින්ට්ස් ටික අපි මෙහෙම බොක්ස් එකකට මෙහෙ කරනවා. මීඩියන් එක 73 නම් ඒකට අදාළ මීඩියන් එක මෙහෙ කරනවා. Q1 Q3 ඔය කැල්කියුලේට් කරලා ඒකට අගයන් දන්න හින්දා මෙහෙම බොක්ස් එකක් අඳිනවා. පස්සේ මැක්සිමම් ඔය මිනිමම් වැලියුස් උයි මෙහෙම දෙපැත්තෙන් දාලා මෙන්න මෙහෙම අඳිනවා. මේක පිළිවෙල තමයි මෙහෙම. ඉස්සෙල්ලම මීඩියන් එක හොයනවා n+1 බෙදීම දෙකෙන්. ඊපස්සේ Q1 උයි Q3 උයි හොයනවා. ඒකට ෆෝමියුලාස් උත් කිව්වා. ඊපස්සේ බොක්ස් එක අපි අඳිනවා. Q1 to Q3 බොක්ස් එක අඳලා මැද මීඩියන් එකෙන් ඉරක් ගහනවා. ඊපස්සේ interquartile range එක calculate කරනවා. Q1 Q3 අතර වෙනස. ඊට පස්සේ අපි scale factors, fences, adjacent values, box plot, outliers කියනවා මේවා කරනවා. මේවල පිළිවෙල නෙමෙයි. ස්කේල් ෆැක්ටර් කියලා කියන්නේ එක වැලියු එකක්. ඉන්ටර්කෝටල් රේන්ජ් එක 1.5 කියන මේ 1.5 කියන වැලියු එකෙන් වැඩි කරාම මේක නියතයක් ස්කේල් ෆැක්ටර් කියන එක අපිට එනවා. ඊපස්සේ ෆෙන්සස් කියලා අපි වැලියුස් ටිකක් හොයා ගන්නවා. ඉනර් ෆෙන්සස් outer ෆෙන්සස් කියලා තියෙනවා. ඇතුලේ තියෙන මේ වැට එලි වැට වගේ. මෙයා කරන්නේ මේ ස්කේල් ෆැක්ටර් කියන එක අපි IQR එක මෙම හොයාගත්තනේ. Q1 SF Q3 SF මේ ෆෝමියුලාස් වලින් අපි මෙයාවල වැලියුස් හොයාගෙන මේ ඉනර් ෆෙන්සස් වලින් ආපහු ස්කේල් ෆැක්ටර් එක අඩු කරලා ස්කේල් ෆැක්ටර් එක එකතු කරලා outer fences කියන වැලියුස් හදනවා. මේ වැලියුස් උත් අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ box whisker plot එකේ නිකන් මේ දල වශයෙන් මාක් කරලා අයිඩියා එකක් ගන්න පුළුවන්. adjacent values කියලා කියන්නේ quartiles කියලා තියෙනවනේ. quartile එක value එකක් තියෙනවා. ඊපස්සේ inner fences ඒකට පල්ලෙහෙන් හෝ ඉහළින් අනිවාර්යෙන් තියෙන්නේ. මේ දෙක අතර පරාසයේ තියෙන extreme value එක හිතන්නකො මේක මන් දානවා Q1 කියලා. මේක left inner fence එක. මෙන්න මේ ෆෝමියුලාස් වලින් හොයාගත්ත values මේ දෙක අතර තියෙන extreme value එක. ඒ කියන්නේ median එකේ ඉඳන් ඈතරම තියෙන value එක. මෙතන තියෙනවා කියලා හිතන්නකෝ එක value එකක්. ඊටසේ ඒ value එකට අපි කියනවා adjacent value එක. ඒවත් AB. ඒ වගේ left මේක left adjacent value එක. left side එකේනේ තියෙන්නේ. මම උඩ positive එක right කියලා ගත්තා. යට negative එක left කියලා ගත්තා. left adjacent. ඒ වගේම right adjacent value කියලාත් හදන්න පුළුවන්. mild outliers කියලා තියෙන්නේ. දැන් distribution එක තියෙනවා. දැන් ගොඩක් ඒවා 150ක් විතර එහෙම තියෙන්නේ 150ක් තියෙන්නේ Q1 උයි Q3 උයි අතර. quartiles දෙක අතර interquartile range එකේ. දැන් 125ක් එළියනේ තියෙන්නේ. ඒක ඔය 125 නොස් බහුතරයක් තියෙන්නේ inner fence එකයි quartile එකයි අතර. adjacent value එකේනේ ඒකේ extreme value එක. එතකොට inner fence උයි outer fences උයි අතර තියෙනවා අපි ඒකට කියනවා mild outliers කියලා. mild outliers සලකුණු කරනවා මෙන්න මේ symbol එකෙන්. නිකන් අර මැද තියෙන හිස්මය කළ වටේ තියෙන රවුමක්. extreme outliers අපි solid dot එකකින් හරි solid මේකකින් සලකුණු කරනවා. කියන්නේ any value
outside the outer fences. ඒ කියන්නේ ගොඩක් ඈත තියෙන median එකෙන්. extreme outliers ගොඩක් ගැලපෙන්නේ නැහැ අපේ distribution එකට. ඒක box and whisker plot එකේ ඒ value එක scale එකේ එහෙම mark කරනවා. box and whisker plot එකකට උදාහරණයක් මේක. මෙහෙම data range එකක් තියෙනවා. මේක arrange කරලා තිනවා. arrange කරලා distribution එකක් හදලා median එක මෙහෙම හොයාගත්තා. ඊට Q1 වෙන මේ formula එකෙන් හොයාගත්තා. Q3 formula එකෙන් හොයාගත්තා. මෙහෙම number line එකක් තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. number line එකේ අපි මෙහෙම සලකුණු කරා. සලකුණු කරලා මෙහෙම කරා. scale factor එක හොයාගත්තා interquartile range එකෙන්. IQ මේක 45 36.5 නේ. වෙනස 8.5යි. 8.5 මේ 1.5 කියන නියතෙන් වැඩි කරා scale factor එක හොයනකොට 12.75 මේකෙන් 12.75 අඩු කරා මෙන්න මේක ආවා LIF එක මේකට 12.75 add කරා RIF එක ආවා ඒක inner fence right inner fence ආපහු 12.75 එක add කරාම right outer fence ආපහු 12.75 එක අඩු කරාම left outer fence ඊට පස්සේ හිතන්න දැන් මේ values තියනවා කියලා LIF එකයි LOF එකයි අතර mild outliers තිබ්බොත් මේක කළා පොඩි රවුමකින් මේව කරනවා extreme outliers තියෙනවා solid dot එකකින් එහෙම adjacent values මෙන්න මේ පරාසය අතර තියෙන extreme value එක සලකුණු කරන adjacent value එක ඇටියට මේ distribution එකේ අපි ගණන් හදලා බැලුවම fences මෙහෙම ආවේ මේ inner fences 23.5 57.5යි අපිට තියෙන values තියෙන්නේ ඒ values වලින් එළියේ මොනවත් නැහැ ඒ කියන්නේ මේ values දෙක fences දෙක අතර තියෙන්නේ ඒකට no extreme or mild outliers ප්‍රශ්නයක් okay අවසාන වශයෙන් බලන්නේ skew එකක් කොහොමද box and whisker plot එකකින් බලන්න කියලා. කලින් අපි frequency distribution එකක් graphically and මේකෙන් හොයාගත්ත skew එකක් වෙන්නේ කොහොමද කියලා. මෙතන හැන්ඩ්සනේ box එක මැද තියෙන median එක. median එක. මේක symmetric සම්මිතිකයි. මේක එතකොට මේකේ පෙට්ටියේ පේනවා මේ median line එක right එකට shift වෙලා මේකේ left එකට shift වෙලා median line එක. ඒත් අපි left skewed කියලා කියන්නේ අපි mean එකනේ ගන්නෙ mean relative to median එකෙන් තමයි skew එක measure කරන්නේ. මේකේ values ගොඩක් තියෙන මේ පැත්තට. මේ පැත්තට ගොඩක් තියෙන මේ ඉරත් ටිකක් ලොකුයි. එහෙනම් mean එක මේ පැත්තේ තියෙන්න ඕනේ. ඒතකොට mean relative to median is on the left side and the majority of there's a greater weight of values on the left side so you call it a left skewed. එතනත් mean එක මේ පැත්තේ තියෙන්නේ. majority of values ගොඩක් මේ පැත්තට බර කරන හින්දා mean එක මේ පැත්තට බර කරන හින්දා ඒකින්ද මේක right skewed කියලා කියනවා. දැන් අපි probability ගැන කතා කරමු. probability එක සම්භාව්‍යතාවය it's a numerical measure of the likelihood of an event occurring. එතකොට එක සිද්ධියක් වෙන්න පුළුවන් chance එක අපි සංඛ්‍යා වලින් measure කරනවා. R කියන්නේ අපිට වෙන්න ඕනේ chance එක, N කියන්නේ වෙන්න පුළුවන් ඔක්කොම chances ටික. P can be expressed as a fraction, decimal, percentage. මේක වෙන ඔක්කොම outcomes, මේක අපිට ඕන outcomes. What is when a fair die is tossed? What is the probability of getting a 4? එන්න පුළුවන් ඔක්කොම chances ටික තමයි 1 2 3 4 5 6 එන්න පුළුවන්. අපිට 4 ඕනේ chance එක. ඒ කියන්නේ 4 කියන්නේ එකක්. ඒ කියන්නේ 6න් එකක්. ඒ කියන්නේ 1 divided by 6. 6න් එකක්. List all the possible outcomes you can get when the coin is tossed 3 times. 3 මේකෙන් කරන්න ඕනේ ඔක්කොම possibilities ටික අපි list කරනවා. possibilities 8ක් තියෙනවා. ඒතකොට ඒ 8න් ඒ කියන්නේ එක list කරලා තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ list කරලා හදන්න ඕනේ head tail head tail tail ඒ වගේ කියලා 8ම list කරලා ඒ 8න් select කරන් මේ අපිට ඕන ටික select කරලා total බෙදීම 8 දැම්මම probability එක එනවා 3 heads නම් 108 3 tails උත් 108 අනිත් දෙක නම් ගණන් හදලා බලන්න ඕනේ මේක bag contains 5 banana flavored 6 mango and a strawberry select a single toffee at random what is the probability banana flavor නම්
5ක් තියෙනවා. total toffee කීයද? 5යි 6යි 11යි 12ක් තියෙනවා. ඒ කියන්නේ 5/12. mango 6/12. strawberry 1/12. apple මෙතන apple toffee නෑ. ඒ කියන්නේ 0/12 හෙවත් 0. rules of probability කියලා තියෙනවා. rules of probability එකේ දෙකක් තියෙනවා. addition rule the multiplication rule. ऐसे addition rule කියලා කියන්නේ if two events A and B are mutually exclusive කියන මේ වචනේ තේරුම තමයි මේ දෙක intersect වෙන්නේ නැහැ. කියන්නේ mutual exclusive events තමයි. ඒ කියන්නේ අපි coin එක උඩට toss කරොත් heads උයි tails උයි එන එක mutually exclusive. ඒකයි heads උයි tails උයි කවදාවත් coin එක toss කරාම එකට වැටෙන්නේ නැහැ. ඉර පායන එකයි ඉර බහින එකයි mutually exclusive. කවදාවත් එක වෙලාවට ඉර පායලා බහින්නේ නැහැ. ඒ කියන්නේ intersect වෙන්නේ නැති හින්දා ඒක mutually exclusive. Basically one event excludes the occurrence of the other. එතකොට මේ දෙක addition rule එක තින්නේ or කියන්නේ මේ the probability of any one of them occurring is the sum of their individual probability. A six-sided fair die is thrown. What is the probability of getting either 2 or 1? 2 hari එක hari. ඒක දෙක එන්න පුළුවන් එක එන්න පුළුවන්. ඒකට දෙක එන probability එක අපි දන්නවා 1/6. එක එන probability එකත් 1/6 ධාතු කැට එක. මේ දෙක මෙතන හෝ කියන මේ O කියන එක මේක තියෙන්නේ. O කියන එකකින්ද අපි මේ දෙක එකතු කරනවා. කියන්නේ 2/6. 2/6 ඉඩු කරාම 1/3. Multiplication rule එකේ and yes, the probability of both of them occurring at the same time. Both of them again dekama is equal to the product of their individual probabilities. Probability A වැඩි කිරීම probability B. මේ කරන්නේ coin එකකුත් toss කරනවා ධාතු කැටයකුත් toss කරනවා. එතකොට probability of getting head on the coin and 6 on the die at the same time. කියන්නේ same time කියන්නේ ඒ කියන්නේ head එක දාලා මේක දාලා ඒ කියන්නේ and එකක් තියෙන්නේ. අරක තිබ්බේ O. මේකේ තියෙන්නේ ඒ කියන්නේ 2O1 නේ 6 sided fair die එකක් දාලා මේකේ intersection එකක් වෙනවා. coin එකකුත් දානවා die එකකුත් දානවා. එතකොට coin එකේ head එකක් වෙන probability එක 1/2 6 on the die එක කෙන එක 1/6 මේ දෙකම එකම වෙලාවට එන එක මේ දෙක multiply කරනවා. multiply කරාම 1/6 into 1/2 equals 1/12. But head or tails on the coin and 6 on the die. Head එකක් හරි tails එකක් හරි. head එතකොට head මෙතන O එකක් තියෙනවනේ. මේ O එක coin එක ඉස්සෙල්ලා මේක කරනවා. එතකොට head එකක් වෙන probability එක 1/2, tails එකක් වෙන probability එක 1/2. head or tails එක අනිවාර්යෙන් head එකක් හරි tails එකක් හරි කාසියක් දැම්මම එනවා. එතකොට 100% probability එකක් තියෙනවා. පස්සේ තියෙනනේ and 6 on the die. and 6 on the die කියලා කියන්නේ ඒ කියන්නේ ඒකත් එක්කම 100% ඒ probability එක වැඩි කරනවා 1/6 probability 1/6 කියන එක 6 on the die. මේක කරාම total probability 1/6. That's it about probability. તો දැන්ට අපි මේ section එක කතා කරා statistics කියන්නේ මොකක්ද? Descriptive statistics ගැන කතා කරා. තව numerical measures ගැන කතා කරා. Descriptive statistics measure කරන්න. පස්සේ අපි probability ගැන පොඩ්ඩක් කතා කරා. probability ගැන කියනකොට මම අන්තිම summarize කරන්නම්. දෙක එකම වෙලාවට වෙනවා නම් ඒ කියන්නේ intersect වෙනවා නම් ඒ කියන්නේ intersect වෙනවා probability A and B. The probability of A and B occurring ඒ කියන්නේ මේ multiply කරන්නේ A එකේ probability එක B එකේ probability එක multiply කරනවා. එතකොට addition rule එක මේක හෝ අනිත් එක either 2 or 1 either A or B the probability of A or B happening is equal මේ දෙකේ දෙක එකතු කරාම අතන ගුණ කරා මෙතන එකතු කරනවා. ඒකෙන් පළවෙනි section එක ඉවරයි. So thank you for listening for to statistics part 1. The rest of the content such as inferential statistics, chi-square equation and sampling etc. Will be included in parts 2 and 3. So thank you.